සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමස්කින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසස්වලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසිකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. අයිබෝන් සුන්දර උදෑසනක්. සතුටින් ජීවත් වෙන්න අපි හැමෝම උත්සාහ කරන වෙලාවක ඇත්තටම සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කාරණා පිළිබඳව අපි සාමාන්‍යයෙන් ජීවිතේ හොයා බලනවා. අපේට මිල මුදල් යහමින් තියෙන්න ඕන, ලස්සන නිවසක් තියෙන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, හොඳට කෑම බීම තියෙන්න ඕන, ඇඳුම් පැළඳුම් තියෙන්න ඕන. ඔන්න ඔය වගේ මූලික අවශ්‍යතා, දෙවන පෙළ අවශ්‍යතා ඕවා සපුරගත්තාම අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. නමුත් නිරෝගීකම තරම් සැපතක් සතුටක් තව කොයින්ද? අද සුභාරතී වෙන්වෙන්නේ අපි ඒ වෙනුවෙන්. සතුටින් ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. අපි ගිය සතියේ අපේ ජීවිතය යහපැවැත්ම වෙනුවෙන් දියවැඩියා රෝගය පිළිබඳව අපි කතා කරා. එයින් මිදෙන්නේ කොහොමද? දියවැඩියා රෝගියෙක් නම් ඔබ කොහොමද කටයුතු කළ යුත්තේ? ඒ පිළිබඳව අපි කතා කරා. අද අපි කතා කරන්නේ හෘද රෝග පිළිබඳව. බෝ නොවන රෝගවල තවත් එක් කොටාශයක් තමයි හෘද රෝග. හෘද රෝගයක් කියන්නේ මොකක්ද? හෘද රෝගියෙක් නම් ඔබ කොහොමද ඔබේ ජීවිතය හොඳින් පවත්වා ගන්නේ? මෙන්න මේ කතාව තමයි අද අපි ඔබට කියන්න යන්නේ. ඒ පිළිබඳව කතා කරන්න ගෞරවපූර්වකව අපි ඇරියුම් කළා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම හෘද රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රික පොන්නම් පෙරුම මහතාට අපි ගෞරවයෙන් ඇරියුම් කළා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍යතුමනි ඔබතුමන්. අයිබෝන්. අයිබෝන්. හොඳයි. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාණනි මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමාජ සත්කාරයක් මේ කරන්නේ. මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් අද කොහොමද අපි කටයුතු කරන්නේ කියන කාරණේයි මේ කතා කරන්නේ. ඒක නිසා මේක බොහොම මේ සුන්දර කතාවක් ඇත්තටම. මිනිසුන්ට ජීවත් වෙන්න අත්දැකීමක් දෙනවා කියන්නේ ඒ තරම් වටිනාකමක් වෙන කොහෙවත් නැහැ. මේ හෘද රෝග පිළිබඳව ඔබතුමන් කොයි ආකාරයෙන්ද කතා කරන්නේ? නැත්නම් මොකක්ද මේ හෘද රෝගයක් කියන එක සම්බන්ධයෙන් ඔබේ තියෙන අදහස? මුලින්ම මම කියන්න ඕන ඖෂධ නීතික සංස්ථාව හැටියට පහුගිය වසර ඇතුළතදී අපි මේ ජනතාව යම් යම් රෝග අපි හෘද රෝගම ගමු. ඒ රෝග සඳහා ගන්න ඖෂධ નિયમિત ප්‍රමිතියෙන් ගෙනල්ලා අවශ්‍ය ප්‍රමාණයට දීලා ඒ මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානිය අවම කරන්න. ඒ කියන්නේ අපි දන්නවා ඖෂධ අතරමඟ නතර කරලා හිටියොත් මේ රෝග හැම එකක්ම වැඩි වෙනවා කියලා. ඉතින් අපි ඒ පැත්ත ගැන සංස්ථාවක් හැටියට හැකි සෑම දෙයක්ම කරා. ඊළඟ කාරණය තමයි අපි දැනගෙන හිටිය ඇතැම් වෙලාවට ඇතැම් ආනයනිත ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ගණනාවක් තිබුණා අතීතයේදී. එතකොට මේ ගැටලු වලට මුහුණ දීම සඳහා අවශ්‍ය පර්යේෂණාගාර, පර්යේෂණ උපකරණ මේවා ඔක්කොම ගෙනල්ලා මේ සාමාන්‍ය වෙළඳපොළට නිකුත් වන්නා වූ සියලුම ඖෂධවල ප්‍රමිතිය මේ ඉතාම උසස් මට්ටම. ඒ කියන්නේ BP, ඒ කියන්නේ එංගලන්තයේ හෝ වේවා, ඇමරිකාවේ හෝ වේවා, වෙනත් ලෝකේ වෙනම ඕනම රටක තියෙන ප්‍රමිතියට අවශ්‍ය මූලික සාධක ටික සැපිරනවද කියන එක තහවුරු කළා පමණමයි අපේ ඖෂධ සංස්ථාවේ උසුසල් වලට ඖෂධ නිකුත් කරන්නේ මේ දැන් මේ වෙනකොට. එතකොට නමුත් අපි මෙහෙම කරද්දිත් අපි දැක්ක දෙයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි මේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රික පොන්නම් පෙරුම මහත්මයාවත් අපි මෙතෙන්ට ගෙන්න ගත්තේ අපේ සමාජ සත්කාරය කොටසක් හැටියට. අපි මොනවා කරත්, ඒ කියන්නේ අපි කොයිතරම් මේ ඖෂධ ලංකාවේ බහුල කරත්, හොඳ ඖෂධ ගෙනාවත් මේ රටේ මිනිස්සුන්ගේ මේ රෝග වලින් වෙන හානිය, මේ රෝග ඇති වෙන ප්‍රමාණය, මේ රෝග ව්‍යාප්ත වෙන විදිය අඩු කරන්න ඒ ඖෂධ විකිණීමෙන් බෑ. එතනින් එහාට ගිය මේ සමාජයේ පුරා යම්කිසි දැනුවත්කමක් ඇති වෙන්න ඕන. මේ රෝග ඇති වෙන්නේ කොහොමද? මේ රෝග හඳුනගන්නේ කොහොමද? මේ රෝග වලට බෙහෙත් ගන්න කාලඟටද යන්න ඕන? කොයි වෙලාවටද යන්න ඕන? ඊට පස්සේ මේ රෝග වලින් හදිසියෙ මැරෙන්නේ මොනවා වුණොත්ද? මේ හැම දෙයක්ම මේ රෝගීන් විශේෂයෙන්ම මේ අද මම හිතන්නේ අපිට ගියවර මේ වැඩසටහනිනුත් පස්සේ තේරුණා බොහෝ මේ සවන් දෙන අසන්නන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා කල්පනා කරා මේ සම්බන්ධයෙන් ජනතාව මූලිකව
දැනුවත් කරන්න ඕන මේ සියලු කාරණා සම්බන්ධයෙන්. ඒ සඳහා තමයි අපි ආයතනයක් හැටියට රාජ්‍ය ආයතනයක් හැටියට අපේ සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි මේ ගුවන්විදුලි සංස්ථාවේ මේ පැය වෙන් කරගෙන අපි ඒ සඳහා වැඩ කටයුතු කරන්නේ. අපි මේ වැඩසටහන් මාලාව අවුරුද්දක් පුරාම ගෙනියනවා. ඒක නිසා මම හිතනවා අපි සවන් දෙන මේ ඔබ හැමගෙම ඉල්ලා සිටිනවා හැකිතාක් අය මේ වැඩසටහනට යොමු කරන්න. එතකොට ඔබට නිවැරදි තොරතුරු මෙතනදී කිසිම විදිහකින් හිතට එන තොරතුරු එහෙම කිසිම වැරදි තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ හරියටම තහවුරු කරන ලද විද්‍යානුකූල තොරතුරු. මේ තොරතුරු ඔබ අනුගමනය කරොත් ඔබට බොහෝ රෝග වලින් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා මම වැඩිපුර කාලය ගන්න නැතුව අපිට ඇවිල්ලා තියෙන මේ විශේෂඥ වෛද්‍යවරයාගේ තොරතුරු ගන්න මම හිතන්නේ මම අවස්ථාව ලබා දෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. චන්ද්‍රික පොන්නම් පෙරම මහත්මයන්නේ දැන් හෘද රෝගයක් කියන එක පිළිබඳව කතා කරාම අපේ තියෙනවනේ විවිධ අදහස්. හෘද රෝගයක් කියන්නේ පපුවේ වම් පැත්ත රිදුනොත් ඒක භයානකයි දකුණු පැත්තට වඩා. ඔන්න ඔය වගේ එකක්. ඊළඟට හෘද රෝගියෙක් වුණාම කොහොමද කටයුතු කරන්න ඕන? මේ වගේ විවිධාකාර මත තම තමන්ට ආවේනික විදිහට ගොඩනගාගෙන තිබෙනවා. ඇත්තටම හෘද රෝගයක් වැළඳෙන්නේ කොහොමද කියන එක. නැත්නම් මේ හෘද රෝගයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම කතා කරමු. හෘද රෝගයක් කියන එක බොහොම සරලව කතා කරොත් හෘදය වස්තුවෙන් එන රෝගයක් ගැන තමයි අපි කතා කරන්නේ. බහුලවම අපිට දකින්න ලැබෙන ජීවිතයට හානි වෙන රෝග තත්ත්වය හෘදය වස්තුවේ ඇති වෙන රෝග තත්ත්වය තමයි මේ හෘදය වස්තුවට ලේස අපයන දමනිවල නහරවල ඇති වෙන අවහිරතා නැති හින්දා ඇති වෙන හෘදයාබාධ තත්ත්වය. අපි heart attack කියලා කියන්නේ ඒවට. ඒක තමයි හෘද රෝග අතරින් අපි බහුලවම දකින්න ලැබෙන රෝගයත් එයයි. ඒ වගේම ජීවිතයට ඉතා හානිකර හදිසි මරණ සහ ජීවිත නැතිවීම අධික ලෙස සිදුවන හෘදය වස්තුවේ රෝග තත්ත්වයත් එයයි. එතකොට අපි මේ කිරීටක දමනී ආශ්‍රිත රෝග මේ ගැන ටිකක් අපි ගැඹුරෙන් බලනවා නම් හෘදය වස්තුව කියන්නේ මාංශ පේශි වලින් හැදිච්ච රුධිරය පිටුණු කුටීර 4කින් සමන්විත අවයවය. මේකේ හෘදය වස්තුවේ මාංශ පේශි වල ඇතුලේ රුධිරය පිරීලා තිබුණාට මේ කුටීරවල හෘදය වස්තුවේ මාංශ පේශි වලට මුකුත් එයින් අවශෝෂණය කරගන්න බෑ. ඔක්සිජන්, ග්ලූකෝස් වගේ අවශ්‍ය දේවල් ඒකෙන් අවශෝෂණය කරගන්න බෑ. ඒ සඳහා වෙනම නාල පද්ධතියක් තියෙනවා. මේ නාල පද්ධතිය වල අවහිරතා නිසා තමයි මේ heart attack නැත්නම් හෘදයාබාධ ඇති වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව දැන් ඔබ ප්‍රශ්නෙට රෝග ලක්ෂණ මොනවද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නය වුණේ. රෝග ලක්ෂණ වශයෙන් බහුලවම දකින්න ලැබෙන්නේ පපුවේ වේදනාවක්. මේ පපුවේ ඇත්තම කියනවා නම් ඉනයි අපේ යටි හනුවයි අතර අත් දෙක බාහුව දෙක ඇතුළුව බෙල්ල උරහිස බාහුව ඇතුළුව මේ ප්‍රදේශයේ ඕනෑම තැනක ඇතිවෙන වේදනාවක් හෘදය වස්තුව නිසා ඇතිවෙන වේදනාවක් වෙන්න පුළුවන්. පපුවේ වම් හෝ දකුණු පස පමණක් නෙවෙයි. පපුවේ ඉදිරිපස වගේම පිටිපස්සයි වේදනාව වෙන්න පුළුවන්. එවැනි වේදනාවක් අපිට අපි නිකන් ඉන්නකොට නැතුව තිබිලා අපි පහසුවෙන් ව්‍යායාම නොකර ඉන්නකොට නැතිව තිබිලා අපි ඇවිදිනකොට කඳු නගිනකොට එනවා නම් ඇවිල්ලා ඉනතරවට ඇරිලා යනවා නම් ඒක බොහෝ විට හෘදය වස්තුවෙන් එන වේදනාවක් හැටියට තමයි අපි සලකන්නේ. මම මෙතනදී පොඩි අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඇයි මේ කියන්නේ මේ මහන්සි වෙනකොට මේ කැක්කුම වැඩි වෙනවා කියලා කියන්නේ? ඇයි? මිනිස්සු අහනවා දැන් ડોක්ටර් මොකද ඇයි මේ මෙහෙම වැඩි වෙන්නේ කියලා. ඒ මොකද එහෙම මේ මහන්සි වෙනකොට වැඩි වෙලා නිකන් ඉන්නකොට මේක අඩු වෙන්නේ මිනිස්සුන්ගේ. ඔව් දැන් අපේ හෘදය වස්තුව ගත්තොත් පැය 24ම අපි ඇහැරිලා ඉන්නකොට නිදාගෙනනකොට හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන අවයවයක්. නමුත් අපි මහන්සි වෙනකොට වැඩක් කරනකොට අපේ මාංශ පේශි වලට වැඩිපුර රුධිරය සැපයන්න අවශ්‍යයි. ඒකින්ද හෘදය වස්තුවට වැඩි වේගකින් වැඩ කරන්න සිද්ධ වෙනවා. එසේ වැඩ කරනකොට හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සහ අනිත් පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි සමහර වෙලාවට හෘදය වස්තුවේ කිරීටක ධමනි වල අවහිරතා තියෙනකොට නිකන් ඉඳෙද්දි පහසුවෙන් ඉඳෙද්දි හෘදය වස්තුව හිමින් වැඩ කරනකොට ඒකට යැපෙන්න අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් අපි වැඩ කරනකොට දුවනකොට පඩිපේලියක් නගිනකොට අවශ්‍ය පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් කිරීටක ධමනයක අවහිරයක් තියෙනකොට ඒ ප්‍රදේශයට අවශ්‍ය තරම් පෝෂක ලැබෙන්නේ නැහැ. මොකද රුධිර ගමනය වේගවත් කරන්න බෑ. ඒ අවස්ථාවේදී තමයි අපිට මේ පපුවේ කැක්කුම වැඩි වෙන්නේ. හෝ පපුවේ කැක්කුම නැති කෙනෙකුට
වැඩිපුර එන්නේ ව්‍යායාම කරනකොට ඒ නිසයි. ඇතරම විශේෂඥ වෛද්‍යතුමනි ප්‍රසන්න ගුණසේන මහත්මයාණනි දැන් අපි වෛද්‍ය විද්‍යාත්මකව මේ අර රෝගයක් හැදුනහම ඒකට ප්‍රතිකාර කරන එකට වඩා රෝග නිවාරණය කියන එකනේ අතිශයම වැදගත් වෙන්නේ. මෙන්න මේක අපේ ජීවිතේ කොයි වගේ කාල පරිච්ඡේදයකද ආරම්භ කරන්න ඕන? අපි සාමාන්‍යයෙන් කියන්නේ මව් කුසේ ඉඳලා දරුවෙක්ගේ නිරෝගීකම මේ පවත්වාගත යුතු ඒ සඳහා සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. අත දැන් මේ හෘද රෝග සම්බන්ධයෙන් කතා කරද්දී මම හිතන්නේ මේ ප්‍රශ්නෙට වඩාත්ම සුදුසු පුද්ගලයා චන්ද්‍රික කියලා මම එතුමාටම යොමු කරනවා. දැන් හැබැයි එතෙන්ට එන්න කලින් දැන් පපුවේ කැක්කුම ගැන කිව්වහම ඊළඟට මිනිස්සු හිතන්නේ දැන් කැක්කුමක් නැත්තම් මට හෘද වස්තු රෝගයක් නැහැ කියලා. නමුත් මම හිතන්නේ තවත් අපි නොදන්න රෝග ලක්ෂණ තියෙනවා මේ හෘද වස්තු රෝගයක ලකුණු. අන්න ඒවත් ගැනත් කියනවා. මොකද සමහර වෙලාවට ඒවා මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත් අර කිව්වා වගේ ඔබ කිව්වා වගේ රෝගේ ඇති වෙන්න ප්‍රධාන වශයෙන් ඇති වෙන්න කලින් ඒකට ප්‍රතිකාරයක් ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් චන්ද්‍රික අපිට කියා දෙන්න මේ හෘද දැන් හුඟක් හැමෝම හිතන්නේ කැක්කුමක් එන්න ඕනේ කියලා. සමහර කැක්කුම නැතුව හෘදයාබාධයෙන් ආයෙ ඉන්නවා. ඇත්තටම එහෙම වෙනවද? අන්න ඒක තමයි. අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. ඔව් හෘද වස්තුවෙන් ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ 5ක් ඇති වෙන්න පුළුවන්. අපි බහුලවම දකින්නේ පපුවේ කැක්කුම ඇතිවීම. ඉස්සෙල්ලා මං කිව්වා වගේ. දෙවෙනියට හති ගතිය. අපිට හුස්ම ගන්න අපහසු බව දැනෙනවා නම් විශේෂයෙන් ආයිමත් අපි වැඩ කරනකොට වැඩි වෙලා නිකන් ඉන්නකොට අඩු වෙන ව්‍යායාම විවේකී ඉන්නකොට අඩු වෙන හති ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇවිදිනකොටත් එහෙම තියෙනොත් ඒකත් ප්‍රශ්නයක්ද? ඔව් අපි ඇවිදිනකොට වැඩ කරනකොට පඩි නගිනකොට අසාමාන්‍ය හති ගතියක් තියෙනවා. වෙනදා Tamanට නොතිබිච්ච. දැන් අපි දන්නවා අපි හැමෝටම ව්‍යායාම කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට ආවේනික ප්‍රමාණයක්. සමහර කෙනෙකුට කිලෝමීටර් 5ක් 10ක් කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිදින්න දුවන්න පුළුවන්. නමුත් එසේ පුරුදු වෙලා නැති කෙනෙකුට කිලෝමීටර් 1ක් 2ක් යනකොට හතිය දැනෙනවා. වෙනද Tamanට පුළුවන් ප්‍රමාණයට වැඩිය අඩු ප්‍රමාණයකදී හතියක් දැනෙනවා නම් ඒක අලුත් රෝග තත්වයක් වෙන්න පුළුවන් හෘද වස්තුවෙන්. ඒ දෙවෙනි රෝග ලක්ෂණය හතිය. තුන්වෙනි රෝග ලක්ෂණය තමයි කලාන්ත ගතිය. ඒ කියන්නේ Tamanට කලන්ත ගතියක් ඇති වෙනවා නම් ඒක හෘදයාබාධයේ මොළයට රුධිර සැපීමේ අඩුකමක් නිසා එන රෝග ලක්ෂණයක්. හෘද වස්තුවේ ක්‍රියාව අඩුවීම නිසා එන රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. හතරවෙනි රෝග ලක්ෂණය තමයි කකුල්වල ඉදිමුම. කකුල් ඉදිමුම එනවා නම් ඒක අපි heart failure තත්වයකට ගොඩක් වෙලාවට එන්නේ. ඒ කියන්නේ හෘද වස්තුවේ ක්‍රියාව අඩුවීම නිසා රුධිර පම්ප කිරීමට අපහසු වුණාම ඇඟේ වතුර එළියට පොම්ප කරගන්න අමාරු වෙනවා. එතකොට කකුල් ලිදිමීම වගේ දේවල් එන්න පුළුවන්. පස්වෙනි රෝග ලක්ෂණය තමයි පපුවේ ගැස්මේ වෙනස්කම් ඇති වෙනවා නම්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් වඩා බහුලව දකින්නේ අපිට වේගෙන් හෘදය වස්තුව ගැහෙනවා දැනෙනවා කියලා. එහෙම එනවා නම් හෝ හෘදය වස්තුවේ ගැස්මේ අඩුකමක් දැනෙනවා නම් ඒකත් හෘදයාබාධයක ලක්ෂණ වෙන්න පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ 5 තමයි ප්‍රධාන වශයෙන්ම හෘද වස්තුව නිසා ඇතිවෙන රෝග ලක්ෂණ. හොඳයි. දැන් අහගෙන ඉන්න කෙනෙකුට තව තවත් ප්‍රශ්න පැන නැගිලා ඇති. අපි සියලු දෙනාටම ආරාධනා කරනවා පුළුවන් හැටියට උත්තර දෙන්න කාලය කළමනාකරණය කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න 269යි 54යි 47 ඒ වගේම 269යි 54යි 46 දුරකථන අංක දෙක විවෘත කරලා තිබෙන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඒ වගේම හෘද රෝග විශේෂඥ චන්ද්‍රික පොන්නම් පෙරුම මහතා අද සුභාර්ථය සමගින් රැඳෙනවා. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසස්වලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. එකම බෙහෙතට වැඩි මිලක් ගෙවීමෙන් වළකින්න. රාජ්‍ය උසස්වලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. හොඳයි නැවතවරක් සුභාරතී සමගින්. දැන් රෝග ලක්ෂණ ගැනත් වෛද්‍යතුමන් ඔබතුමන් පැහැදිලි කරා. දැන් මම අර කලින් අහපු ප්‍රශ්නෙට ආපහු යන්න ලෑස්ති. ඒ කියන්නේ දැන් අපි රෝගයකින් බේරෙන විදිහක් දැන් ජීවත් වීමේ උපක්‍රමයක් බවට පත් වෙලා තිනවා. අපි අපේ අයත අතීතයේ අපි කියමු දශක ගණනාවකට පෙර ආතුව ගියොතින් අපිට හැම ප්‍රශ්නයක් නෑ. අපේ නිදහසේ අපිට තිබෙන
ගෙදර දොර තියෙන වත්තේ වගා කරපු දෙයක් කාලා බීලා නිදහසේ ජීවත් වෙච්ච පරිසරයක් තිබුණේ. දැන් එහෙම නෙමෙයි. දැන් ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙනකොට දැන් අපි යම්කිසි උපක්‍රමශීලීව සුරක්ෂිතභාවය බලාපොරොත්තු වෙන්න ඕන. එතකොට දැන් දරුවෙක් බිහි කරන්න ඉන්න මවකටත් වගකීමක් තියෙනවා නිරෝගී දරුවෙක් බිහි කරන්න. අන්න එතෙන්දී මේ හෘද රෝගයත් අතිශයින්ම වැදගත්. දැන් පුංචි කාලේ ඉඳලා දරුවෙක් මව් කුසේ ඉඳලම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනද මේ හෘද රෝග වළක්වාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පුරවැසියෙක් බිහි කරන්න මොකක්ද වෛද්‍යතුමනි අත්‍තරම මේ සම්බන්ධයෙන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔබතුමන්ගේ? මෙහෙමයි. දැන් අපි දැන් මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අද හෘද රෝග අතරින් කිරීටක දමනී අවහිරතා වීම ගැන. කරලා තියෙන පරීක්ෂණවලදී රෝගේ පෙනිලා ගිහිලා තියෙන දෙයක් තමයි මේ මුල් කිරීටක දමනී අවහිරතා වෙන්නේ කොලෙස්ටරෝල් තැම්පතු නිසා, ලිපිඩ් මේද තැම්පතු නිසා නහර ඇතුළත ඇතිවෙන මේවය මුල්ම අවදිය සාමාන්‍යයෙන් ළමයෙක්ගේ අවුරුදු 10 11 කාලෙ වෙනකොට තමයි දක්නට ලැබෙන්නේ. ඒ ප්‍රවණතාවය තියෙන අයගේ. අපි හැමෝන්ගෙම අවුරුදු 40 පරිනකොට මේ වගේ කිරීටක දමනි වල යම් ආකාරයක තැන්පත් වීම වෙන්න පටන් ගන්නවා. ඉතින් යහපත් සෞඛ්‍ය පුරුදු ළමා කාල සිටම පවත්වා ගැනීමෙන් විශේෂයෙන්ම මේ අවුරුදු 9 10 11 වයසේ ඉඳලම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමෙන් මේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඇත්තටම වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාණනි අර අපි හොඳ ජීවිත පුරුදු කියන්නේ මනුස්සකම තවත් කෙනෙකුට සංග්‍රහ කිරීම ආගන්තුක සත්කාර ওই වගේ අපේ සංස්කෘතික තියෙනවනේ ගති ලක්ෂණ ඒකත් එක්ක දැන් අපිට තියෙනවා නිරෝගීකම සම්බන්ධෙනොත් අලුත් ප්‍රවණතාවයක් ගොඩනැගිලානේ අලුත් සංකල්පයක් බිහි වෙලා තියෙනවා. ඔව් ඒක ඊටාම වැදගත්. අපි දකිනවා දැන් මේ අපි දැනට මුණ දීලා තියෙන වසංගත තත්වයේදී පවා අපිට බෙහෙතක් නැති වෙලාවේ වෛරස් එකට විරුද්ධව බෙහෙතක් නැති වෙලාවේ ප්‍රතිශක්තියක් නැති වෙලාවේ මේ වෛරස් එකෙන් බේරුනේ අපේ චර්යාව වෙනස් කරගෙන. අපි මාස්ක් දැම්ම අපි දුර පවත්ව ගත්තා. එතකොට අපි රෝගය පාලනය කරා. ඉතින් ඒ කියන්නේ ඒ එක්කම ඒ රෝගය පාලනය වෙන අතරේ සියලුම ශ්වසනාබාධ අඩු වුණා මේ කාලේ ලෝකේ. ඒතර ඒ වගේ දැන් මම අපි දකින දෙයක් තමයි ළමා ස්ථූලතාවය කියන එක සාමාන්‍යයෙන් 50%ක විතර ළමයින්ට තියෙන බරපතල ප්‍රශ්නයක් ස්ථූලතාවය. ඒතකොට ළමයින්ගේ ස්ථූලතාවය එනවා කියලා කියන්නේ මම හිතන්නේ අපේ හෘද රෝග විශේෂඥ මහත්මයා පෙන්වා දීපු පරිදිම ඒ කියන්නේ අවුරුදු 9 10 කාලෙදී ඕනෝට වැඩිය තරබාරු නම් දරුවෝ එතකොට මේ ප්‍රශ්නය අපි මොන කාලෙදී ඊට පස්සේ අඩු කරත් වැඩක් නැහැ. ඉතින් එහෙමනම් දැන් මේක අහගෙන ඉන්න මේ හැමෝටම වගකීමක් තියෙනවා තමන්ගේ දරුවාගේ නියමිත බර ප්‍රමාණය කීයද කියලා හොයාගන්න. කොතනද අපේ දරුවා ඉන්න ඕනේ? අනේ අපේ දරුවා ඇදිලා ගිහලා තව ටිකක් කන්න දෙන්න හොඳයි කියලා කතාවක් කිය තව දෙනවා. ඊට අමතරව භයානකම දේ තමයි ඔබ දන්නවා මේ අපේ ලංකාවේ යන තැන තියෙන පාන් පිටි වලින් හදලා කැම දෙන කඩනේ. කොහෙන් ගියත් ඉක්මනට පීසා එකක් කන්න ඕනද, බර්ගර් එකක් කන්න ඕනද, පේස්ට්‍රියක් කන්න ඕනද? මම හිතන්නේ මේ අයට යම්කිසි ආකල්පමය වෙනසක් ඇති කරගන්න කාලය වෙලා තියෙන අපි කැමති උනත් නැති උනත්. එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම අපිට මේ මම හිතන්නේ අපේ වෛද්‍යවරු මේ චන්ද්‍රික නම් කැමතියි සමහර ලෙඩ වැඩි වෙනවා කියලා. නමුත් වෙලා තියෙන මේක අවසානයේදී අපේ ජන සංඛ්‍යාව විනාශ වෙලා යනවා මේක. ඉතින් ඒක නිසා මේක පළවෙනි එක ළමා ස්ථූලතාවය. ඊළඟට තරුණ අවධියට එනකොට තවත් දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳවත් අපේ වෛද්‍යතුමා ඔබට පැහැදිලි කරයි. දැන් මේ දුරකථන ඇමතුම් ගලාගෙන යන අපේ නිෂ්පාදක කණ්ඩායම කියනවා මේ ස්පාසුවක් නැහැ කියලා දුරකථන දෙකට. අපි අවස්ථාව දෙමු කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. වෛද්‍යතුමනි මම මේ මගේ ලොකු දුව දැන් අවුරුදු 21ක් එනවා. එයා ගොඩක් කෙට්ටුයි පුංචි කාලේ මේ එයාට කවසාකි කියන ලෙඩෙත් ඇදිලා තියෙනවා. මේ ඒ වුණාට ඒක හොඳටම හොඳ වුණා කියලා ස්කෑන් මේ කියලා කිව්වේ පොත්වල තියෙනවා. ඒක දැන් අවුරුදු 21 එයාට එහෙම තත්ත්වයක්ද කියලා බය හිතෙනවා. අර හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැන් අවුරුදු 4 5 කියලා ඉඳන් චුට්ට තියෙනවා. අම්මේ හුස්ම ගන්න බැහැ කියලා වගේ ඒක නවත්තනවා. ඒක ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් කාවසාකි කියන රෝගය. ඒකෙදී එන්නේ මේ කිරීටක දමනි වල අවහිරතා ඇති වෙනවා කුඩා කාලේදී වෙනත් ක්‍රමයකට. මේ කොලෙස්ටරෝල් තැන්පතු නිසා නෙවෙයි වෙනත් ක්‍රමයකට ඒවා විශාල වීම සහ රුධිර ගලණයට බාධා ඇති වෙනවා. ඉතින් එයාට නව රෝග ලක්ෂණ තියෙනවා නම් හතිය වගේ දෙයක් නැවත බැලිය යුතුයි. හෘද රෝග විශේෂඥයෙක්ව හම්බ වෙලා ඉස්සෙල්ලා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ගාවට යන්න. මම හිතන්නේ මේ ඕනම රෝග ලක්ෂණයකට අපි පටන් ගත යුත්තේ එතනින්. තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ගාවට යන්න. තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට
ඉතා හොඳ දැනුමක් තියෙනවා මේ රෝග ලක්ෂණ පිළිබඳව. ඒ වෛද්‍යවරයා ඔබ යොමු කරයි අවශ්‍ය ස්ථානයට. මොකද මේ හතිය කියන එක නොයෙකුත් හේතු හින්දා වෙන්න පුළුවන්. හෘදය අවස්ථාවෙම නෙවෙයි. රක්තහීනතාවය වෙන්න පුළුවන්, ඇඟේ ලේ මඩුකම වෙන්න පුළුවන්, ශ්වසන ආබාධ වෙන්න පුළුවන්. ඒක නිසා පවුලේ වෛද්‍යවරයා ගාවට ගියොත් ඒ දේවල් බලලා හෘදයාබාධය පැත්තට නම් මේක යොමු වෙන්නේ හෘද රෝග විශේෂඥ මහත්මයෙක් ගාවට, මහත්මියක් ගාවට යොමු කරයි. එතනින් මේ බව निराකරණය කරගත යුතුයි. හොඳයි. ඒ වගේම වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයන්නේ දැන් මේ SPC ආයතනය ගැන ඔබතුමන් මුලින්ද කිව්වා මේ ඇත්තටම දැන් හෘද රෝගයකට හෝ ප්‍රතිකර්ම ගන්නකොට යම්කිසි පිළිවෙලක් තියෙනවා බෙහෙත් පාවිච්චියේ, ඖෂධ පාවිච්චියේ. මෙන්න මේක ගැන ඔබතුමන් කොහොමද අවධානය යොමු කරන්නේ? ඇත්තටම අර අපි ගිය සතියේත් ඔය ගැන කතා කරා. තම තමන්ට කැමති හැටියට ටිකක් හොඳ වේගෙන එනකොට ලෙඩේ තම තමන්ට කැමති හැටියට ඒක පාලනය කරන. එතකොට වෛද්‍යවරයා ඕනේ. ආයි අමාරු වේගෙන එනකොට ආයි ඔන්න මතක් වෙනවා පවුලේ වෛද්‍යවරයා. ඇත්තටම වෛද්‍යතුමනි මොකක්ද මේ ගැන කතා කළොත් තත්ත්වය? සාමාන්‍යයෙන් මේ බෝනවන රෝගවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි දන්නවා බෝ වෙන රෝගයක් නම් උගුරේ අමාරුව, කැස්ස, එහෙම නැත්නම් බඩ යෑම වගේ රෝග ලක්ෂණයක් මූලිකව පෙන්눔 කරන්න පුළුවන්. නමුත් කනගාටුවට කාරණේ තමයි මේ බෝනවන බොහෝ රෝගවල රෝග ලක්ෂණයක් එන්න වෙන අවස්ථාව වෙනකොට ඒ රෝගේ යම්කිසි මට්ටමක් දුර ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම අපි මේ ඖෂධ ගන්නකොට ඇඟට හොඳයි කියලා ඖෂධ නතර කරන තීන්දුව ගන්න බෑ. මේ නිසා තමයි අපි ඖෂධ සංස්ථාව හැටියට අපි ක්‍රමවේදයක් සකස් කරලා අපි දැකලා තියෙනවා සමහරලාට ක්ලිනික් පොතේ තියෙන බෙහෙත් ටික සමහර අයට ඒ નિયમિત වෙලාවට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකට සමහර ප්‍රවාහන ප්‍රශ්න වෙන්න පුළුවන්, පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්, සමහර වයසක වැඩිහිටියයට ක්ලිනික් එකට යන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට සමහර අය පුද්ගලිකාංශයෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න අයත් ඒ නිසි වෙලාවට ඒ බෙහෙත් ටික ගෙනියන්න විදිහක් නැති වෙන්න පුළුවන් අතේ සල්ලි නැති නිසා. ඉතින් මෙන්න මේ සඳහා අපි යම්කිසි වැඩපිළිවෙලක් ඖෂධ සංස්ථාව හැටියට සකස් කරලා තියෙනවා. ඒකට මේ මුදලක් ගෙවන්න ඕන. නමුත් ඔබට යම්කිසි වෙලාවක ඔබේ බෙහෙත් වට්ටෝරුවට ඖෂධ ගෙන්න ගන්න බැරි වුණොත් ඒ කාල සීමාව සති දෙකක් තුනක් බෙහෙත් නොබී හිටියොත්, විශේෂයෙන් මේ කොවිඩ් කාලෙත් අපි මේක දැක්කා. බෙහෙත් මිනිස්සු බොන්නේ නැහැ. එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා 200 ගණන් වලට 300 ගණන් වලට. සීනි වැඩි වෙනවා හොඳටම. එතකොට හෘද රෝග වලට බෙහෙත් ලේ කැටි ගැහිම නතර වෙන්න බොන බෙහෙත් බිව්වේ නැති වුණොත් රුධිර කැටි හෘද වස්තු ඉහිර වෙලා මැරෙනවා. එතකොට මේ කොවිඩ් නිසාම නෙවෙයි මිනිස්සු මැරෙන්නේ. වෙන ලෙඩ නිසා. ඒකට අපි දාපු ක්‍රමය තමයි අපි හැම දැනට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හැම ඖෂධ ශාලාවකම WhatsApp නම්බරයක් තියෙනවා. ඒ WhatsApp නම්බරයට ඔබ ඔබේ මේ වට්ටෝරුව එව්වොත් WhatsApp කළා කවුරු හරි තරුණ ළමයෙකුට කියලා ඒක එවන්න ඕන කෙනෙකුට මේ දවස්වල ස්මාර්ට්ෆෝන් තියෙනවා. එහෙම එව්වහම එයා ඒ පුද්ගලයාගේ ගෙදර ලිපිනයත් එක්ක එව්වොත් අපිට පුළුවන් ගෙදරට මේ ඖෂධ ටික ලැබෙන්න සලසන්න. ඒ කියන්නේ ඔබට මුළු මාසෙක බෙහෙත් ඕනේ. ඔබට හිතන සතියටයි ඕන කියලා. ඒ සතිය ඖෂධ ටික අපිට කිව්වොත් අපි ගෙදරටම එවනවා. එතකොට ඔබට ක්ලිනික් එකට යනකල් අර හිඩසක් තියෙනනේ. ඒ හිඩස ඇති නොවෙන්න බෙහෙත් ටික දිගටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම එදත් නම්බරේ කිව්වා 0.71 39යි 84යි 61. 0.71 39යි 84යි 61. මේකෙදි මේක තොරතුරු ලබා ගැනීමට පමණයි මේ නම්බරේ භාවිතා වෙන්නේ. මේකට WhatsApp කරන්න එපා. ඒ තොරතුරු ලබා ගත්තාම ඒ අය කියයි එක එක පළාතේ හම්බන්තොට, නුවර, අනුරාධපුර මේ විවිධ පළාත්වල ඕනෑම පළාතක ඒ තියෙන ඖෂධ සංස්ථාවේ ඔසුසලට මේ තොරතුරු ටික ලැබුණාම ඒ අය සංවිධානය කරනවා ඔබට අවශ්‍ය ඖෂධ ටික ඒ අවශ්‍ය ස්ථානයටම යන්න. ඒතර මෙන්න මේක තමයි අපි ඖෂධ ලෙඩුන්ට ලබා දීම සඳහා ක්‍රියාත්මක කරන්නේ. මේක මං හිතන්නේ අපි දිගටම කරනවා. මේක ඉදිරියට කළා අපේ බලාපොරොත්තුව තියෙන්නේ ලංකාවේ ඇත්ත වශයෙන්ම කියනවා ඔබ දන්නා දැන් පිටරට ඉන්න ළමයි ඉන්නවා. එයාගේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. සමහරවිට ඒගොල්ලන්ට මේ බෙහෙත් ලබා දීමට ක්‍රමයක් නැහැ. අම්මලා තාත්තලා වෙනුවෙන් ඒගොල්ලන්ට බෙහෙත් ගේන්න බෑ. ඒතර ඒ අයට පුළුවන් අපේ මේ නම්බරයට කතා කරලා ඒ අදාළ ඔසුසලට පිටරට ඉඳලාම ඕඩර් එක දුන්නොත් අපි ගෙදෙට්ටම අම්මලා තාත්තලාට බෙහෙත් ටික කියලා. ඒතකොට ළමයාගේ වගකීම රාජ්‍ය ඔසුසල හැටියට අපි බාර ගන්නවා. අපි බාර අරගෙන අපි ඒක බලා ගන්නවා. නමුත් ඔබ වෛද්‍ය උපදෙස් වලට අනුව බෙහෙත් ගන්න ඕනේ. ඉතින් එතකොට අපි මේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකගෙන් අහන්න ඕන දැන් මේ බෙහෙත් ගන්න ඕන කොහොමද, මොනවද ගන්න ඕන, බෙහෙත් කොහොමද ගන්න ඕන කියන ප්‍රශ්නේ මම හිතන්නේ එතුමාගෙන් අහුවොත් තමයි වඩා සුදුසු. හොඳයි. වෛද්‍යතුමනි මම යමු වෙනනම් ඔබතුමා වෙතට මේ දුරකථන ඇමතුම් කීපයක් තිබෙනවා. අවස්ථාව දීලා අපි කතා කරමු. ආයිබෝන් කතා කරන්න.
ඒතර අදවසින් මේ වැඩසටහන ඉතාම හොඳයි. විශේෂයෙන් අපි දැනුවත් කරනවා මගේ ප්‍රශ්නේ මේ ECG පටයකින් සාමාන්‍ය මූලිකව ඔය බලනවා හෘද රෝගයක් තියෙනවද කියලා. ඒක ඕනෑම වෙලාවක ගන්න ECG පටයකින් හෘද රෝගයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්ද? එහෙමනම් සමහර වෙලාවට එක්කෙනෙකුට රෝගීෙකුට කියනවා තව ECG පටයක් ගන්න ඕන පොඩ්ඩක් ඉන්න කියලා. තව පැයකින් හෝ පැය භාගයෙන් එකක් ගන්නවා. එහෙම කරන්නේ ඇයිද කියලා පහදලා දෙන්න පුළුවන් නම් හොඳයි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තිබෙනවා. කතා කරන්න අයිබෝන්. අයිබෝන්. හලෝ. ඔව් කතා කරන්න. මම මේ මයංගෙන් කතා කරන්නේ. මිසිස් රාජපක්ෂ කියන කෙනෙක්. ඉතින් මට වයස 73ක් වෙනවා. මට මේ එකපාරම උගුරෙන් දැවිල්ලක් එනවා. දැවිල්ලක් ඇවිල්ලා විනාඩියක් විතර මේ කලන්තයක් හැදෙනවා. ඊට පස්සේ ඔළුව පහත් කරගෙන හිටියම මේ ආපහු ඒක හරියන විනාඩියක් දෙකක් වගේ. ඒක දැන් කාලයක් තියෙනවා. මම බෙහෙත් ගත්තට ඒක හරි ගියේ නෑ. ඊළඟට මේ පොඩ්ඩක් කන්දක් වගේ චුට්ටක් නැග්ගොත් එහෙම ගොඩාක් මහන්සි වෙනොත් හතිය වගේ එනවා. ඒකයි ડોක්ටර් දැනගන්න ඕන විශේෂයෙන් කලන්තේ වගේ හැදෙන එක තමයි දැනගන්න ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට. වෛද්‍යතුමනි හොඳයි. මම දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා පිළිතුරු දීලා ඉන්නම්. මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේ වගේ රෝග ලක්ෂණ මේ මම ඉස්සෙල්ලා කියපු රෝග ලක්ෂණ පහෙන් දෙකක්ම මෙතුමියට තියෙනවා. පපුවේ දැවිල්ලක්, පපුවේ වේදනාවක්, දැවිල්ලත් යම්කිසි විදියක වේදනාවක් එයත් හෘදේ වස්තුව නිසා එන්න පුළුවන් දැවිල්ල. සහ කලන්ත ගතිය. සහ මෙතුමියට වැඩ කරනකොට, මහන්සි වෙනකොට, ව්‍යායාම කරනකොට තමයි මේ රෝග ලක්ෂණ වැඩි වෙන්නේ. මේ රෝග ලක්ෂණ දෙක ව්‍යායාම කිරීමදී වැඩි වෙන ඊ타මත්ම වැදගත් රෝග ලක්ෂණ දෙකක් හෘදය වස්තුවේ රෝග නිසා ඇති වෙන. ඉතින් මෙතුමියට ඉතා ලොකු ඉඩ කඩක් තියෙනවා හෘදය වස්තුවේ රෝගයක් නිසා මේ ගතිය එන්න. හැබැයි වෙන රෝගත් තියෙනවා මේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. උදාහරණයක් විදිහට රක්තහීනතාවය, ලේ මදිකම ඉතා වැඩිපුර තියෙනවා නම් ඇඟේ ඒත් මේ විදිහට කලන්ත ගතිය සහ පපුවේ දැවිල්ල හතිය මහන්සි වෙනකොට එන්න පුළුවන්. ඒක රෝග ලක්ෂණ. තව සමහර අපි කියනවා වැල්ව් කියලා හෘදය වස්තුවේ තියෙන වැල්ස් වල අවිහිරතා එනකොටත් සමහර විට මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. හෘදය වස්තුවේ රිද්මේ වෙනස්කම් වෙනකොටත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඒකින්ද හෘදය වස්තුවේ රෝගයක් වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. ඒකින්ද ඇය නැවතත් තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත හෝ රජයේ බෙහෙත් ගන්න බලාපොරොත්තු වෙනවා රජයේ OPD එක වෙත බාහිර රෝගියන්සේ වෙත යොමු විය යුතුයි ඉතා ඉක්මනින් ප්‍රමාද නොකර. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මම ස්තුතිවන්ත වෙනවා මේ මහත්මයාට ඒක අහපු ගමන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. මම ඊයේ ECG එකක් කරා කිසි වරදක් තිබුණේ නැහැ. හැබැයි අද මට හෘදයාබාධයක් හැදුණා. අපි නිතර අහන ප්‍රශ්නයක් මේක. ECG එකකින් පෙන්눔 කරන්නේ ඒ අවස්ථාවේ හෘදය වස්තුවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පමණයි. ඒකෙන් හෘදය වස්තුවේ කිරීටක දමනි පෙන්눔 කරන්නේ නැහැ. හැබැයි හෘදය වස්තුවට ලේ මදි වෙන අවස්ථාවක අපි ECG එකක් ගත්තොත් ඒ අවස්ථාවේ එන විද්‍යුතයේ වෙනස්කම් හෘදය වස්තුවේ ඒ ECG පටියේ පෙන්눔 කරන්න පුළුවන්. ඒ මගින් අපිට හෘදයාබාධයක් නිශ්චය කරන්න පුළුවන්. හැබැයි හෘදයාබාධයක් ඇතිවීමෙන් පස්සේ ECG පටියේ වෙනස්කම් ඇති වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. සහ සමහර හෘදයාබාධ හෘදය වස්තු අපි දන්නවා ත්‍රිමානව තියෙන දෙයක්. ඒකේ එක එක පැතිවල වෙනස්කම් ECG වල එක එක පැතිවල දක්නට ලැබෙනවා. සමහර පැති තියෙනවා විශේෂයෙන්ම හෘදය වස්තුවේ පිටිපස්ස පැත්ත ECG පටියේ හොඳට පෙන්눔 කරන්නේ නැහැ. ඒකින්ද ECG පටිය සාමාන්‍ය තත්වයක තිබිලත් හෘදයාබාධ තියෙන්න පුළුවන්. මෙතෙන්දී කරුණු දෙකක් මට කියන්න වැදගත්. එකක් තමයි ECG පටියක් සාමාන්‍ය වුණයි කියලා හෘදය වස්තුවේ ප්‍රශ්නයක් නැහැ කියලා නිගමනය කරන්න බෑ. දෙවෙනි එක තමයි හෘදයාබාධයක් ඇති වෙන අවස්ථාවක වුණත් ඊටා මුල් අවස්ථාවවලදී ECG පටිය සාමාන්‍ය වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මේ මහත්මයා කිව්වේ එකක් අරගෙන තව පොඩ්ඩක් වෙලා ඉන්න කියලා ආයිමත් ගන්නවා කියලා. එය අත්‍යවශ්‍යයි.
ECG පටිවලින් හෘදය වස්තු ඒ ආබාධ නිර්ණය කිරීමේදී. හොඳයි. හිතවතුනේද මේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලබා දුන්න පණිවිඩය අතිශයින්ම වැදගත්. ඔබතුමන් කලින් කිව්වා දැන් ඖෂධ ලබා ගැනීමේ ගැටලුවක් තියෙන ඕනම කෙනෙකුට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැන් පිහිට වෙනවා. ඒක සමාජ සත්කාරයක් වගේ. සමහර වෙලාවට මේ දුරකථන අංකයත් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. තවත් දුරකථන අංක කීපයක් ඔබතුමන්ට හඳුන්වලා දෙන්න වේවි ඉදිරියේදී. ඒ තරම් ඉල්ලුමක් ඇති දැන්. ඔව් අපි ලබන සතිය වෙනකොට දෙනවා. ඇත්තටම දැනට උනත් කවුරු හරි ඔබේ තරුණ දූපතුන් ඉන්නවා නම් කියන්න අපේ රාජ්‍ය ඔසුසලේ www.osusala.lk වලට ගිහිල්ලා ඒකේ තියෙනවා හැම ඒ WhatsApp කරන්න ඕන නම්බර ඔක්කොම ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙකුට කියලා ඒක පොඩ්ඩක් හොයාගත්තොත් ඔබ ඉන්නේ පළාත කොහෙද කවන්නේ. ඔබ කැලයක් මැද්ද හිටියත් ප්‍රශ්නයක් නැහැ. අපි එතෙන්ට කොහොම හරි බෙහෙත් ටික යවනවා. ඒක තමයි අපේ වගකීම. හොඳ ප්‍රවෘත්තියක්. මම හිතන්නේ අද අපේ ගුවන්විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්තියක කොටසක් බවට පත් කරගන්න පුළුවන්. ඒ තරම් වටින ප්‍රවෘත්තියක්. මුළු රටේම ජනතාව කවුරු හරි කෙනෙක් ඖෂධයක් ගන්නවා දිනපතාම. ඉතින් ඒකින්ද මේ ප්‍රවෘත්තිය ඊටාම වැදගත්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතරක් ඔබව හමු වෙන්න සූදානම්. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසසලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටුරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. එකම බෙහෙතට වැඩි මිලක් ගෙවීමෙන් වළකින්න රාජ්‍ය උසසලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටුරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. නැවතවරක් ඔබ සුභාරතී සමගින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ඒ වගේම හෘද රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රික පොන්නම් පෙරුම මහතා අද සුභාරතී සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් ඇමතුම් කීපයක් තිබෙනවා. කතා කරන්න ආයිබෝන්. ආයිබෝන්. මට ડોක්ටර් කියනවා මේ ඇවිදිනකොට පොඩ්ඩක් හතිය දැනෙනවා. ඒ වගේම පපුව රිදෙන්න ගන්නවා. මගේ වම්මට මේ පිටපැත්තටවත් ඉස්සරහටවත් මේවා කරද්දි රිදෙනවා. අනිත් එක අර පිටපැත්තේ එක තැනක් තියෙනවා මට කසනවා වගේ දැනෙනවා. නිකන් ඇවිලෙනවා වගේ. ඒක මෙන්න හේතුව මොකද්ද ડોක්ටර්? හොඳයි. එතුමිය රෝග ලක්ෂණ දෙකොට්ටාසයක් කිව්ව. එකක් තමයි අපි මේ එතුමිය ඇවිදිනකොට මහන්සි වෙනකොට ඇතිවෙන පපුවේ කැක්කුම සහ හතිය තත්වයක්. මේ රෝග ලක්ෂණය බොහෝ විට හෘදය වස්තුවෙන් එන රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ එක්කම එතුමිය කිව්වා අත ඔසවනකොට පහළට කරනකොට එන අතේ කැක්කුමක් ගැන. එය බොහෝ විට මේ හන්දි රෝග පිළිබඳ තත්වයක් හැටියට තමයි වෙන්න වැඩිපුර ඉඩකඩ තියෙන්නේ. සහ පිට කසන තත්වය නම් මේකට මං හිතන්නේ සම්බන්ධයක් තියෙයි කියලා හෘදයාබාධයකට. එතුමියගේ රෝග ලක්ෂණ වලින් සමහර රෝග ලක්ෂණ හෘදයාබාධයකට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා එතුමිය නැවතත් වෛද්‍යවරුන් වෙත යොමු විය යුතුයි හැකි ඉක්මනින්. හොඳයි. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ. ආයිබෝන් කතා කරන්න. ආයිබෝන්. වෛද්‍යතුමනි. අහගෙන ඉන්නේ කතා කරන්න. මම හෘද රෝගියෙක්. ඔබතුමියගේ මේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ ටිකක් අඩු කරොත් හොඳයි. අපිට හොඳට පහසුවෙන් අහගන්න පුළුවන් ශ්‍රවණය වෙනවා එතකොට. දැන් කතා කරන්න. වෛද්‍යතුමනි මම හෘද රෝගියෙක්. අවුරුදු 18කට තුර ඉස්සෙතදී මාව ඔපරේෂන් කරා මයික්‍රෝවැල් ප්‍රොටයාද. නමුත් මම ඉන්නේ දැන් සීත පළාතක නුවරඑළිය දිස්ත්‍රික්කේ. මොකද මට දැන් මගේ හෘද වස්තුව හරියට මේ කපුවේ කැක්කුමක් එනවා. අතපය ඉද මේ අත් දෙක නෙමෙයි කකුල් දෙකයි දණිස් එහෙමත් ඉදෙනවා. බඩ ඉදෙනවා. මේ මූත්‍රා මාර්ගයේ ඉදෙමිලා. උදේ කතා කරන උට නැගිටිලා කටහඬක් වෙනස් වෙලා වෛද්‍යතුමනි. හොඳයි පැහැදිලි වෛද්‍යතුමනි. මෙතුමිය කලකට පෙර සිට හෘදය වස්තුවේ ප්‍රශ්නයක් තිබ්බ කෙනෙක්. නැවතත් මේ කිරීටක දමනී ආශ්‍රිත රෝග නෙවෙයි. නමුත් හෘදය වස්තුවේ කපාට පිළිබඳ නැත්නම් වැල්ස් කියලා අපි කියනවා. කපාට පිළිබඳ ප්‍රශ්න තිබුණු රෝගියෙක් යම් සැත්කමක් කළා ඒක මේ පිළිසකර කළා තියෙන අවුරුදු 18කට උඩදී. නමුත් මේක ඒම කපාටේම නැවත රුධිර වහනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් අලුත් හෘදය වස්තුවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු 18ක් කියන්නේ හෘදය වස්තුවකට දීර්ඝ කාලයක්.
අලුතෙන් මේ බොහෝ විට තරුණ වයසේදී තමයි මේ සැත්කම කරන්න නැත්තේ. දැන් අවුරුදු 18ක් ඊට වැඩිය වයසට ගිහිල්ලා නව රෝග තත්වයක් වෙන්න පුළුවන් කියන රෝග ලක්ෂණ මේ ඉදිමීම, හතිය, හෘදය වස්තුවෙන් එන රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. මම කලින් කියපු රෝග ලක්ෂණ 5 ඇතුළත තියෙන්නේ. ඒකින්ද එතුමියත් වෛද්‍යවරයෙක් හමු වෙලා සාමාන්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා එතනින් පටන් අරගෙන අවශ්‍ය තැනට යොමු විය යුතුයි. ඇත්තටම වෛද්‍යතුමනි ඔබතුමන් දැන් මේ ලැබෙන දුරකථන ඇමතුම් වලින් තම තමන්ට ආවේනික විවිධ ප්‍රශ්න තියෙනවනේ. ඇත්තටම මේ හැම කෙනෙක්ම වෛද්‍යවරයෙකුගේ පිහිටපැතිය යුතුද? හෘද රෝගයක් තියෙන හැම කෙනෙකුම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා එක්ක සහසම්බන්ධතාවයක් පවත්වා ගත යුතුද? මෙහෙමයි, ඕනම රෝගයක් ගැන ගත්තොත් ඔබට පැහැදිලි කරගන්න බැරි රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හම්බ වෙන්න ඕන. ඊට පස්සේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් එක්ක, මොකද පවුලේ වෛද්‍යවරයා තමයි ඔබ කුඩා කාලේ ඉඳලා දන්නේ. ඒතකොට එයා දන්නවා සමහරවිට මේක මානසික ආතතිය නිසා වෙන්නත් පුළුවන්. ඒතකොට එහෙම දෙයක්ද නැද්ද කියලා කියන්න හොඳම කෙනා අර එකපාරට බලන විශේෂඥ වෛද්‍යවරයා නෙවෙයි පවුලේ වෛද්‍යවරයා. ඒතකොට එතනට ගිහිල්ලා හැම විටම මේ සියලු රෝග ලක්ෂණ තියෙන අය මම හිතන්නේ යන්න ඕනේ. අපි මං හිතන්නේ මේ අර ECG එක ගැන අහපු තැනින් නතර වෙන්නේ නැතුව මං හිතන්නේ එතනින් එහාට අපි යන්න වෙලාව හරි කියලා හිතනොත් දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් හරියට දැන් එහෙනම් heart attack එකක් තියෙනවද කියලා 100% කියන්නේ කොහොමද? අන්න අපි මොකක් කරොත්ද අපිට හරියටම බය නැතුව කියන්න පුළුවන්. දැන් ඔන්න කවුරුහරි හිතේ තියෙනවා දැන් මට ටිකක් පොඩි රෝග ලක්ෂණ තියෙනවා, කොහොමද මට 100% මගේ හෘද වස්තුව හොඳයි කියලා කියන්නේ? ඒකට පරීක්ෂණයක් තියෙනවද? ඉතින් ඒකත් මේ වෙලාවේ මිනිස්සු දැනගන්න එක වැදගත් කියලා මම හිතනවා. අනිවාර්යෙන්. අනේ තවත් කාරණයක් තියෙන වෛද්‍යතුමනි, අර පළවෙනි එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අර හෘද රෝගවල දෙවෙනි එක ඇවිල්ලා, තුන්වෙනි එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි භයානක. එහෙම කියනවනේ. අපි ඒ ගැන කතා කරමු. දුරකථන ඇමතුම් කීපයක් තිබෙනවා. කතා කරන්න ආයිබෝන්. අයිබෝන් කතා කරන්න. සුබ උදෑසනක් දරුවා ඉදිරියේ මේ කතා කරන්නේ කල්පරින් අවුරුදු 64යි සිල කරන්න කියලා කෙනෙක්. මම මේ පෞද්ගල කාලේ වෛද්‍ය රෝගලා සායනයේ කල්පරින් බෙහෙත් ගන්නවා මේ පපුවේ අමාරුවකට. ඊට පස්සේ මෑතකදී මම ගියා මේ මගේ පපුවේ අමාරුවට බෙහෙත් ගන්න ගියාම වෛද්‍ය මේ පුද්ගලිකව මට මේ වෛද්‍යවරයෙක් හම්බුනා. මෙයා කිව්වා මගේ පපුවේ ඒ අසාමාන්‍ය කැක්කුම ඇනිලා තියෙන මේ ඕටික් වැල් and සයිටොපික් කියන වැල් දෙකෙන් හරියාකාරව ලේ වාහනය වෙන්නේ නැහැ කියලා. එතකොට මේක නිසා මට ඇතිවෙන තියෙන ප්‍රශ්නයට මානසික වශයෙන් මේකෙන් ඇත්තටම ඉදිරියේදී මට ලොකු බලපෑමක් වෙනවද? මේක නැත්නම් ඥානගතව පරම්පරාවෙන් එන රෝගයක්ද කියන එකත් ඊළඟට මට එතුමා දුන්න ඇස්පිරින් ඔටොස්ටින් වගේ බෙහෙත් වර්ග. ඉතින් මේක භාවිත කිරීමෙන් අතුරු ආබාධ දෙකටම එනවද කියන එක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ ඔසුසලේ ප්‍රධාන එතුමාගෙනුත් මම අහනවා ගරු පුදුද මේ ධනමත්යක් තියෙනවා මේ ඔසුසල් වල බෙහෙත් සහ රෝවල් වල දෙන බෙහෙත් වල ප්‍රශ්න තියෙනවා කියන මේකත් ධනමත්යක් ඔය සමහර අය කියනවා. ඉතින් ෆාමසි බෙහෙත් හොඳයි කියන මතයකුත් තියෙනවා. ඒ පිළිබඳව එතුමා අපිට පැහැදිලි කරන්න පොදුවේ මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ මම ගන්නම්. ඒක තමයි. මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝකේ පුරාම තියෙන ඖෂධ ජාවාරම, ඖෂධ මාෆියාව කියලා කියන මේකෙන් තමයි මේක කරන්නේ. විශේෂයෙන්ම ඔබ දැනගන්න ඕනේ ඖෂධයක තියෙන්නේ ගුණාත්මක භාවය රඳා පවතින ඖෂධයේ මූලද්‍රව්‍ය මත. ඒතර මේ මූලද්‍රව්‍ය ගෙනල්ලා ඖෂධ හැදුවට පස්සේ ඒ ඖෂධ ප්‍රමිතියෙන් යුක්තද කියලා පරීක්ෂා කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි පරීක්ෂා කරන්නේ. දැන් අපි මම කලිනුත් මුලින්ම කිව්වා වගේ ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙනල්ලා ඔසුසලවල් වල බෙදෙන හැම බෙහෙතක්ම ඒ ෆාමසියට නිකුත් කරන්න කලින් අපි තත්ත්ව පරීක්ෂණයක් කරනවා. ඒක ඇහෙන් බලනවා. ඊට පස්සේ ඒකේ තියෙන මේ ෆිසිකල්, ඒ කියන්නේ භෞතික ස්වභාවය කුඩු වෙනවද කැඩෙනවද කියලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන රසායනික සංයුතිය පරීක්ෂා කරනවා. මේ රසායනික සංයුතිය පරීක්ෂා කරලා ඒක හොඳ මට්ටමේ තියෙනවා නම් විතරයි අපි අපේ ඔසුසල වලට දාන්නේ. එතකොට කවුරු හරි කියනවා නම් මේ ඔසුසලේ බෙහෙත් හොඳ නැහැ, වෙන ෆාමසි වල බෙහෙත් හොඳයි කියලා ඒක කීයටවත් වෙන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම අපේ ඔසුසලට යන බෙහෙත් අපි පරීක්ෂා කරලායි කරන්නේ. එතකොට නමුත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම ඖෂධයක තාක්ෂණික ප්‍රශ්න නිසා හදිසියේ එන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඒකට ක්‍රමයක් හදලා තියෙනවා. මේ ඉදිරියේදී අපි ඒකත් ඉදිරිපත් කරනවා. යම්කිසි ලෙඩෙකුට ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙනම නම්බර් එකක් දෙනවා. එතන කතා කරලා එවෙලෙම කියන්නේ. එතකොට අපේ කණ්ඩායමක් යවලා ඒ ඖෂධ ටික අරගෙන අපි වෙනම පරීක්ෂා කරන ක්‍රමයක් හදලා තියෙනවා. ඊට පස්සේ මේ දැන් රෝහල් වලට යන ඖෂධ පිළිබඳවත් මෙහෙම කියනවා මිනිස්සු. නමුත් අපි දැනගන්න ඕන මම ඖෂධ සංස්ථාවට ආවයින් පස්සේ අපි එතනදී මුලින් ඒ දවස්වල තිබුණේ නැහැ ක්‍රමයක් ඖෂධ රෝහල් වලට බෙදා හරින්න කලින් පරීක්ෂා කරන ක්‍රමයක් තිබුණේ නැහැ.
නමුත් අපි පහුගිය ජූනි මාසේ ඉඳලා ක්‍රමයක් ආරම්භ කරා ඖෂධ මේ ගබඩාවට ආවට පස්සේ ප්‍රධාන ගබඩාවට දුන්න ගමන්ම අපි ඒවා අරගෙන පරීක්ෂා කරන ක්‍රමයක් පටන් ගත්තා. එතකොට ඒව පරීක්ෂා කරාම අපිට හම්බ වුණා මුලින් 120ක පමණ ප්‍රමිතීන්ගේ ප්‍රශ්න තියෙන ඖෂධ මුලින්. එතකොට අපි ඒවා ඔක්කොම අයින් කරා. රෝහල් වලට යන්න නොදී සියලුම දේ නතර කරා. නතර කළා ඖෂධ ප්‍රමිතිය හොඳ ඒවා විතරයි යවන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට අපි මේ පරීක්ෂණ වලින් අපිට පේනවා 108 දක්වා මේක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස 6ක් ඇතුළත අපි පරීක්ෂා කරන්න පටන් ගත්තාම ප්‍රමිතිය බාල ඖෂධ එන ප්‍රමාණය අඩු වෙනවා. මොකද කොම්පැනිත් බලන්නේ පුළුවන් නම් අඩු බෙහෙතක් දීලා නිකන් ඉන්න තමයි. නමුත් අපි පරීක්ෂා කරනවා නම් පරීක්ෂා කරලා තහවුරු කරනවා නම් එතනින් පස්සේ ඖෂධවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ කීයටවත්. ඒක නිසා ඔබ කීයටවත් බය වෙන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් එන්න තියෙනවා නම් ඉඩකට ඒකත් අපි නතර කරනවා. මම හිතන්නේ අර ට්‍රයිකස්පිඩ් මේ වැල් එක ගැන අහපු ප්‍රශ්නෙට දැන් උත්තර දෙන්න වෙලාව තියෙනවා. එතුමා කිව්වේ දැනටත් නිර්ණය කරලා තියෙන රෝග තත්ත්වයක් ගැන කතා කරා වගේ තමයි මට හැඟුණේ. මං හිතනවා මහා ධමනියට යන කපාටේ සහ ත්‍රිත්ව කපාටය කියන ට්‍රයිකස්පිඩ් වැල් කියන හෘදේ වස්තුවේ දකුණු පස කුටීර දෙක අතර තියෙන කපාටය පිළිබඳ ප්‍රශ්නයක් තමයි එතුමා කිව්වේ. ඉතින් එහෙම තියෙනවා නම් ඒක මං හිතනවා මේ වෙනකොටත් එතුමාව හෘද රෝග විශේෂඥ මහත්මයෙක් හෝ මහත්මියක් ගාවට යොමු වෙලා අවශ්‍ය පරීක්ෂණ කරලා ඇති කියලා ওই සඳහා ප්‍රධාන වශයෙන් අපි අර ඉකෝකාඩියෝග්‍රෑම් කියන පරීක්ෂණයකින් තමයි රෝගය තත්ත්වය නිර්ණය කරන්නේ. ඒ සඳහා අවශ්‍ය හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. දැන් එකෝ පරීක්ෂණයකින් heart attack එකක් තියෙනවද කියලා කියනවද? එහෙම කියන්න පුළුවන්ද? මොනවද අර අපි මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරේකුත් කොහොමද දුන්නොත් නේද? ඒකටත් උත්තරයක් ඕනේ. ඔව්. heart attack එකක් අපි බය විය යුතු තත්ත්වය තමයි හෘදයාබාධයක් නැත්නම් heart attack එකක්ද මට තියෙන්නේ කියන එක. ඒක තමයි ගොඩක් රෝගීන්ට මේ පපුවේ වේදනාවක් අහවම ඇති වෙන බය. අපි පරීක්ෂණ මට්ටමට යන්න ඉස්සෙල්ලා අපි බලමු රෝගයට එන රෝග ලක්ෂණ මොනවද මේ heart attack එකකදී කියලා. සාමාන්‍යයෙන් අසාමාන්‍ය පපුවේ කැක්කුමක්. මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන සහ අපේ හනුව අතර සමහර වෙලාවට මේක හනුවේ කැක්කුමක්, බෙල්ලේ කැක්කුමක්, අතක කැක්කුමක් හැටියට එන්න පුළුවන්. ඇවිල්ලා මිනිත්තු 15කට වැඩි වෙලාවක් පැවතුනොත් පපුවේ ඉදිරිපස හෝ පිටිපස වෙන්න පුළුවන්. මිනිත්තු 15කට වැඩි වෙලාවක් පැවතුනොත් අපි විවේකව ඉඳෙද්දිත් අඩු වෙන්නේ නැතුව ඒක හෘදයාබාධයක රෝග ලක්ෂණය වෙන්න පුළුවන්. ඇත්තම ඒක තමයි හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණය. නින්දෙදිත් වෙන්න පුළුවන් කියලා කියනවා. නින්දෙදිත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක අනතුරුදායකද සාමාන්‍ය පීවි තත්ත්වයට වඩා? මෙහෙම නින්දෙදි වුණාම ප්‍රශ්නේ තියෙන්නේ රෝගියාට දැනෙන්න යම් වෙලාවක් යනවා සහ නිදා ගන්නකොට රාත්‍රියේ ගෙදර අනිත් හැමෝම නෙදී ඒකද ප්‍රමාද වීම වැඩි. ඒකින්ද ඒකේ අනතුර වැඩි වෙන්න පුළුවන්. අනිත් එක පපුවේ කැක්කුමට අමතරව හතිය හෝ කලන්ත ගතිය ඇවිල්ලා එහෙම වැඩි වෙලාවක් පවතිනවා නම් ඒක හෘදයාබාධයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම තිබුණොත් එවන් රෝග ලක්ෂණයක් ආවොත් අපි හැකි ඉක්මනින් රෝහලක් වෙත යන්න ඕනේ. තමාට ළඟම රෝහල වෙත තමයි යා යුත්තේ. යනකොට වෙන කෙනෙකුට කියන්න ඕනේ තමන් වෙතෙන්ට රැගෙන යන්න කියලා. සමහරු වාහන එලවගෙන මෝටර් සයිකල් පැදගෙන යන්න හදනවා එවන් රෝග ලක්ෂණ තියෙනකොට. ඒ ඊට අනතුරුදායකයි. ඒක රෝගියාගේ යුතුයකම තමයි මෙවන් රෝග ලක්ෂණයක් ආවොත් මිනිත්තු 15කට වැඩි වෙලාවක් එක දිගට පවතින එවෙලේම රෝගියා වෙත යොමු වෙන එක. අපි බහුලව දකිනවා ඊයේ රෑ මට කැක්කුම තිබුණා. පැය භාගයක් විතර තිබිලා අඩු වුණා, නැත්තම් පැයක් දෙකක් තිබිලා අඩු වුණා. ඊට පස්සේ නිදාගත්තා, උදේ ළමයි නැගිටලා වැඩට ගියා. පස්සෙන් දහවස 4ට channel කරලා පෞද්ගලික අංශයට එනවා. පපුවේ කැක්කුම හැදුණු රෝගියෙක්. වෙන්න ඒ රෝගියා වාසනාවන්තයි ඒ විතෙක් ජීවත් වෙන්න ලැබීම ගැන. බොහෝ රෝගීන් මෙහෙම ඉඳලා පැය කිහිපයකින් නැති වෙලා යනවා. 30ක් පමණ රෝගීන්. හෘදයාබාධෙන් රෝගීන්ගෙන් 30ක් පමණ ජීවිත හානි වෙනවා. විශේෂයෙන්ම වෙලාවට හදිසි ප්‍රතිකාර ලැබුණේ නැත්තා. ඇත්තටම බෝන ඕන රෝගවලින් හෘද රෝගවලද ශනිකව ප්‍රතිචාර දැක්විය යුතු රෝගය වෛද්‍යතුමනි. ඔව් මම හිතනවා බෝන ඕන රෝග ගත්තාම කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි මේ වාතය දූෂණය වීම නිසා එනවා තියෙනවා. ඊට පස්සේ ආහාර ස්ථූලභාවය, ලුණු ගැනීම, දුම්පානය, මත්පැන්. මේ හැම එකක්ම ගත්තාම
ඒ හැම එකකින්ම හැදෙන්න පුළුවන් රෝග ගණයට තමයි මේ හෘද රෝග ඇති වෙන්නේ. ඒතකොට ඒක නිසා අපි දැනගන්න ඕන හැම දෙයකින්ම මේ මොකක් වරදිලා ගියත් හෘද වස්තුවට තමයි අවසානයේදී වෙන්නේ. ඒක වගේම තමයි හෘද වස්තුව නැවතුනොත් වෙන මොනවත් කළ වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ ටික වෙනවා. ඊට පස්සේ අපි දාඩිය දානවා කියලා කොහොමද? ඇඟ තෙමෙන්න දාඩිය දානවා කියනවා. ඒකත් මං හිතන්නේ රෝග ලක්ෂණ නේද? අනිවාර්යයෙන් වෛද්‍යතුමනි අවස්ථාව දෙන්න මට මදක්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතවරක් ඔබතුමා හමුවන්නම්. එකම බෙහෙතට වැඩි මිලක් ගෙවීමෙන් වළකින්න රාජ්‍ය උසුසලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමස්කින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසුසලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසිකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. නැවතවරක් ඔබ සුභාරතී සමගින් වෛද්‍යතුමන් ප්‍රසන්න ගුණසේන මහත්මයා අපේ ප්‍රශ්නෙට ඔබතුමාගෙන් පිළිතුරක් ඕනේ. දහඩිය දැමීම දහඩිය දැමීම ගැන. ඔව් අපි මේ හෘදය වස්තුවෙන් සහ ඇඟේ තියෙන මේ කුහර සහිත අවයව ඕනෙකින් එන කැක්කුමකදී හෘදය වස්තුවෙන් පමණක් නෙවෙයි කැක්කුමකදී අපේ මේ තියෙන ස්නායු පද්ධතියක් අනිච්චානුක ස්නායු පද්ධතිය කියලා. ඒ කියන්නේ ඉබේම ඇක්ටිවේට් වෙන ක්‍රියාවට නැංවෙන ස්නායු පද්ධතියක්. ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහිදී අධික දාඩිය දැමීම, වමනය වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඒකින්ද මේ හෘදය වස්තුවේන පපුවේ කැක්කුමත් එක්ක ඇතැම් විට හැම විටම නෙවෙයි ඇතැම් විට දහඩිය දැමීමක්, වමනය යෑමක් වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. එහෙම ආවොත් එය බොහෝ විට හෘදයාබාධයකින් එන දෙයක් වෙන්න ඉඩකඩ වැඩි. හැබැයි එහෙම නූණා කියලා මේක හෘදයාබාධයක් නෙවෙයි කියලා නිශ්චය කිරීම භයානකයි. චන්දික ඒ වගේම මට කියන්න දැන් මිනිස්සු බලාගෙන ඉන්න මේ ඇන්ජියෝග්‍රෑම් එකක් කරන එක භයානකද? එහෙම කරලා නේද මේක හොයා ගන්න ඕනේ. මේක ගැන මොකද මිනිස්සුගේ මතාන්තර ගන්න අපෝ ඇන්ජියෝග්‍රෑම් එකක් නම් පැත්ත පළාතේ යන්න එපා. ඔහොම අදහස් තියනනේ. ඉතින් මේවා මේ සමාජයේ මේ මත දුරු කරගන්න ඔබෙන් තමයි මේ ප්‍රශ්නේ අපි අහන්න ඕන හරියට. මං මිනිත්තුවකින් එතෙන්ට එන්නම්. අපි දැන් මං කියවනේ පපුවේ කැක්කුම හැදුන ගමන් රෝහලට යන්න ඕනේ කියලා මිනිත්තු 15කට වැඩි වෙලාවක් තිබ්බොත් රෝහලට ගියාම මේක ක්‍රමක්‍රමයෙන් තමයි ඉතා කඩිනමින් සිදුවෙන පියවර කීපයකින් තමයි අපි රෝග එන්නේ. පළවෙනියෙන්ම කරන දේ තමයි ECG පට රෝගියට කතා කරලා රෝග ලක්ෂණ වලින් අපිට යම්කිසි ඉඟියක් තියෙනවා නම් මේක හෘදයාබාධයක් වෙන්න කියලා හැකි ඉක්මනින් ECG පටියක් ගන්න ඕනේ. මොකද ECG පටිය දිවයිනේ ඕනෑම රෝහලක ගන්න පුළුවන් පරීක්ෂණයක්. ECG පටිය සැකසහිත නම් අපි හෘදයාබාධයක් හැටියට ට්‍රීට් කරන්න ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ECG පටිය සාමාන්‍ය නම් තියලා නැවත ECG පැය භාගයට හෝ පැයෙන් පැයට කරන්න ඕනේ සැකය නැති වෙලා යනකල්. සහ තව රුධිර පරීක්ෂණ හෘදය වස්තුවර ඩැමේජ් වෙලාද කියලා හානි වෙලාද කියලා බලන රුධිර පරීක්ෂණ කරන්න ඕනේ. සැකේ තියෙනවා නම් ඒක ප්‍රතිකාර කරන අතරේ 100% තහවුරු කරගන්න පුළුවන් ක්‍රමය තමයි මෙතුමා කිව්වේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කිරීම. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කියන්නේ මේ අතේ හෝ අපේ මේ කකුලේ උඩ කොටසේ තියෙන දමනියකින් නහරකින් නහරයක් තුළට ඇතුල් වෙලා ඒ හරහා ඉතා සියුම් නාලයක් යොමු කරලා හෘදය වස්තුවේ කිරීටක දමනි වලට ඩයි එකක් විදලා බලන එක. එතකොට මේ අවහිරතා තියෙනවා නම් හොඳට පේනවා. ඒකේ සංකූලතා නැතුවා නෙවෙයි. හැබැයි අපි හැමතිස්සෙම පරීක්ෂණයක් කරනකොට බලන්නේ හෝ පරීක්ෂණයක් හෝ ට්‍රීට්මන්ට් එකක් කරනකොට බලන්නේ මේක දුන්නොත් වෙන අවදානමද වැඩි නොදුන්නොත් වෙන අවදානමද වැඩි කියලා. ඒකින්ද ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න තීරණය කරා කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එක කිරීමේ අවදානමට වඩා නොකිරීමේ අවදානම ඉතා වැඩි කියන එක. ඒ කිරීමෙන් සමහර වෙලාවට ජීවිත බේරා ගන්න පුළුවන් වෙනවා. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයානේ අතරම දැන් මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එහෙම නැත්නම් SPC ආයතනය කරන මේ සමාජ සත්කාරයේ සජීවීව දැක බලා ගන්න අවස්ථාව තමයි මේ තරම් දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එනවා. මම විශ්වාස කරනවා මේ මැදිරියෙන් නික්ම ගියාට පස්සෙත් ඔබතුමාලට මේ තරම් ඇමතුම් වෙයි කියලා. ඒ කියන්නේ මේ රෝග තත්ත්වය කොයිතරම් අපේ ජීවිත එක්ක සමීප වෙලා තියෙනවද ඇත්තටම. ඒකයි ඒ. ඔව් මම හිතන හැටියට ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ තව කරුණු කීපයක් කියන්න තියෙනවා. නමුත් වෙලාව අඩු වෙනවා. අපි තවත් දවසක මේක ගැන සාකච්ඡා කරන්න වෙයි කියලා මට හිතෙනවා. දුරකථන ඇමතුම් කීපයකුත් තියෙනවා. කතා කරන්න ආයිබෝන්. හෙලෝ. ඔව් කතා කරන්න. මිස් මේ good morning වෛද්‍යතුමා මම මේ දහමදා විශ්‍රාමික එක්කෙනෙක් අවුරුදු 23ක් ඉඳලා මට දැන් අවුරුදු 3ක් 4ක් විතර තිස්සේ ඉඳලා මගේ අතක් හිරි වැටෙන ගතියක් තිබුණා. ඒකට අර පපුවේ පිටිපැත්තෙන් වම් පැත්තෙන් වතුර බින්දුවක් තැර වෙනකොටත් හිරි වැටෙන වගේ ගතියක් වගේ තිබුණා. ඉතින් එනකොට මේ
මෙඩිකල් කළා මෙඩිකල් වලින් කිසිම ලෙඩක් නැහැ මම පෙන්ෂන් නැහිලා හොඳට හිටිය ඉතින් වැඩපල කරගෙන මම අරක්කු ටික බොන්නේ නැහැ මස් මාළු කන්නේ නැහැ කිසිම දෙයක් නැහැ ඒ වුණාට මට මේ ගිය මාස 22 මම අපේ අම්මලා හදි මේ එළියේ නිකන් කන්දට යනකොට මුත්‍ර කරන්න ඕන වෙලා මුත්‍ර කරන්න ගිහිල්ලා මුත්‍ර කරන්න හැදුව විතරයි එහෙම සිහිය නැතුණා වැටුණා වැටිලා විනාඩි 5-6කින් විතර සිහිය එනකොට ඔළුව වැදිලා ගලක මේ හැමතැනම වැලි ඔළුවේ අර එහෙම ඒ වගේ වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්ච ECG කරා ඒව ඉතින් නෝමල් ගුව ඊට පස්සේ මේ ආශ්‍රි හොස්පිටල් එකට ගිහිල්ලා වෙදකම් කරා ඊට බෙහෙත් දුන්නේ නැහැ ඒකෝ පරීක්ෂණ කරා සර් මේ ඒක නෝමල් ගුව ආයි පරීක්ෂණ වගේක් කරන්න කිව්වා ඉතින් මගේ අර අතක් කිරිවැටෙන ගතියකුත් තිබිලා දැන් මේ මාස 22 KD පත්‍රණ සර්ගේ මහාචාර්ය ඒ සරුත් මේ MRI ස්කෑන් එකකුත් කරා ඒකට අර ඩයි එකක් දාලා තව 7000ද කොහෙද බැඳලා ඒකත් නෝමල් කිව්වා මේ ඒ උත්තර ගිය මාසෙට කලන්තේ හැදිලා වැටිච්ච එක තමයි ගැටලුව පප්පු අමාරුවක්ද කියලා ඉතින් මම අර කුටිකලටුත් කිසිම පාවිච්චියක් නැති හින්දා ඉතින් මොකද කියලා තමයි සර් ඒක දැනගන්න ඕනේ අර හතයි කකුල හිරිවැටෙන එක කලින් ඉඳලා තිබුණා මේ හොස්පිටල් එකේ ඉතින් වෙදකම් කළා තියෙනවා ඉතින් හොඳයි ඔන්න වෛද්‍ය චන්ද්‍රික මහත්මයා කතා කරා ඒ ගැන එතුමාගේ මේ කලන්ත වීම තමයි ප්‍රධාන වශයෙන් කලන්ත වීම හෘදයාබාධයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විශේෂයෙන්ම හෘදයේ රිද්මය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක වැඩිදුර පරීක්ෂණ කරලා බලන්න ඕනේ හෘදය වස්තුවේ රිද්මය කොහොමද කියලා අපි සමහරවිට පැය 24 ECG නැත්නම් ඊට වැඩි කාලයක් ECG එක මොනිටර් කරලා බලන්න ඕනේ ඒ වගේම වෙනත් හේතු හින්දාත් කලන්ත ගතිය එන්න පුළුවන් මේක කලන්තයක්ද නැත්නම් අර අපි ෆිට් එකක් කියනවා නැත්නම් අපස්මාර රෝග තත්වයක්ද කියලත් සැකයක් තියෙනවා ඒකින්ද ඒක තවදුරටත් වැඩිදුර පරීක්ෂණ කරලා බලන්න ඕන දෙයක් එතුමා එක දෙයක් තමයි කියපු අරක්කු සිගරට් බොන්නේ ඒක හින්දා ඒක පුදුමයි කියලා අරක්කු සිගරට් බොන අයට අපි දන්නවා හෘදය වස්තුව ආබාධෙන්න තියෙන අවදානම ඉතා වැඩි හැබැයි එහෙම කරේ නෑ කියලා අපිට හෘදයාබාධ හැදෙන්නේ නෑ කියලා එහෙම වගකීමෙන් කියන්න බෑ මං දැන් රෝගීන්ට කියන්නේ තමයි දැන් ආවහම අපි අරක්කු සිගරට් බොන්නේ ඒත් අපිට හැදුණා කිව්වහම මම සාමාන්‍යයෙන් කියන දේ තමයි බිව්වනම් මීට අවුරුදු 15කට 20කට කලින් ඔබට මේ දේ වෙන්න තිබුණා ඒ නොබීපු එක හොඳයි ඒකින්ද තමයි මේ කාලය ප්‍රශ්නයක් නැතුව ඉන්න හම්බුනේ කියලා හොඳයි තවත් කෙනෙක් ඉන්නවා කතා කරන්න අයිබෝන් දුරකථනය විසන්දි වෙලා වෛද්‍යතුමනි ඔව් මං හිතන්නේ දැන් මේක අපි අවසාන අදියරට එන නිසා අපි හිතනවා මේ ප්‍රේක්ෂකයින්ට වඩා වැදගත් වෙනවා මේ හෘද රෝග ඒ කියන්නේ හෘදයාබාධයක් heart attack කියන එක වළක්වා ගැනීමට ගන්න ඕන පියවර සහ ඒ ඖෂධ මොනවද ප්‍රධාන වර්ග ඒවා කොහොමද භාවිතා කරන්න ඕන කියන එක පිළිබඳ කෙටි හැඳින්වීමක් කරොත් ඉතා වැදගත් කියලා මම හිතනවා මේ ස්ට්‍රෙස් එක තියෙනවා ඒ වගේ විවිධ හේතු ඒ වළක්ව ගන්න මොනවද ගන්න පුළුවන් පියවර 5ක් වගේ හරියට මෙන්න මේ ටික කරන්න බෙහෙත් නම් මෙන්න මේවයි මෙහෙමයි ගන්න කියලා අපිට දෙන්න පුළුවන් ද චන්ද්‍රික මොකක් හරි අදහසක් මේ සම්බන්ධව ඔව් හෘදයාබාධ ඇති වෙන්න ප්‍රධාන අවදානම් තත්ත්ව කීපයක් තියෙනවා දියවැඩියාව අධික රුධිර පීඩනය මේද අධික ලේවල මේදක අධික බව අපි දන්න කොලෙස්ටරෝල් වැඩිකම දුම්පානය ස්ථූලභාවය ඒ වගේම පවුලේ අනිත් අයට හෘදයාබාධ හැදිලා තියෙනවා. ඒ කියන්නේ ජානමය වශයෙන් ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒ අයට මේ කියන අයට අධික අවදානමක් තියෙනවා හෘදයාබාධ ඇති වෙන්න. ඉතින් මේ අය විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ මම මේ කියපු රෝග තත්ත්ව පාලනය කිරීමට. දුම්පානය නවත්වන්න, දියවැඩියාව, කොලෙස්ටරෝල් ප්‍රෙෂර් පාලනය කිරීමට. ඊට පස්සේ මේගොල්ලෝ අපි හැමෝම මේවා පාලනය කරන්න කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. පිෂ්ඨය අධික, මේද අධික, ලුණු අධික කෑම, පැණි රස අධික කෑම අඩු කරලා රොඩ්ඩ තියෙන එළවලු, කොළ වර්ග, සලාද සහ මාළු වැඩිපුර අනුභව කිරීමෙන් ඒ බව කරන්න පුළුවන්. ඊට පස්සේ මේ නිතිපතා ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාම කිරීමේ වාසි ඉතා අධිකයි. කියන්නේ අපි සාමාන්‍යයෙන් කෙනෙකුට කියනවා අඩු ගානේ මිනිත්තු 40ක්වත් එක දිගට යන්තම් හති වැටෙන වේගෙන් ඇවිදින්න කියලා. ඒතර ව්‍යායාමයකදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුවද ව්‍යායාම කරන්න ඕනේ. රෝග තත්ත්ව තියන අය වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න ඕනේ. රෝග තත්ත්ව නැති අයට එහෙම අවශ්‍ය නැහැ. යන්තම් හති වැටෙන වේගෙන් ඇවිදින එක, දුවන එක වගේ ව්‍යායාමයක් කරන්න ඕනේ. ඒ කිරීමේ වාසි ඉතා වැඩි. එකක් තමයි මෙහෙම කිරීටක දමනි වල අවහිරතා හෘදයාබාධ තියෙනවා නම් කල් තියා ඒගොල්ලන්ට දැනගන්න පුළුවන්.
එහෙම අවහිරතා තියෙනවා නම් අනිත් එක අපි ව්‍යායාම කරනකොට හෘද වස්තුවට ලේ මදි වෙන අවස්ථාවලදී ඇති වෙන නොයෙකුත් රසායනික විපර්යාස නිසා හෘද වස්තුවේ අලුතෙන් ලේනහර හැදෙනවා. එහෙම ලේනහර හදන්න ඖෂධයක් නැහැ. ව්‍යායාම වලට පමණයි එය කරන්න පුළුවන්. ඒකින්ද ව්‍යායාම කිරීම ඉතා වැදගත් කුඩා කල සිටම. එහෙම ඊළඟට අපේ ඖෂධ වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා දෙන ඖෂධ දීර්ඝ කාලීනව ගන්න ඕනේ. දැන් හෘදයාබාධය හොඳයි, දැන් ප්‍රශ්නයක් නැහැ කියලා නවත්තන්න බෑ. අර දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග තත්ත්ව තියෙන අය දීර්ඝ කාලීනව කෑමෙන් පරිස්සම් වීම, ව්‍යායාම කිරීම සහ ඖෂධ ගැනීම දිගටම කරන්න ඕනේ. දීර්ඝ කාලීනව බොහෝ විට ජීවිතාන්තය දක්වා. හෘදයාබාධ තියෙන අයත් ගන්න ඕනේ. අපි ඖෂධ කොට්ටාස කීපයක් දෙනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන් මේ රුධිර පට්ටිකාවල ක්‍රියාව නැත්නම් රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ. ඇස්ප්‍රීන්, ක්ලොපිඩොග්‍රල් වගේ ඖෂධ දෙනවා ඒ කට්ටියට. හෘදය වස්තුවේ ප්‍රශ්න කිරිටක දමනී අවහිරතාව වෙන්න අවදානම තියෙන කට්ටියට. ඊළඟට කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අය. කොලෙස්ටරෝල් රිපෝට් එක අර සාමාන්‍ය අගයන් තියෙන්නේ normal values කියලා අපි කියන්නේ. එහෙම දීලා තියෙන්නේ සාමාන්‍ය පොදු ජනයාට. හෘදයාබාධ තියෙන අයට නෙවෙයි. හෘදයාබාධ තියෙන අයට ඒ ඉතා අඩු මට්ටමකට අඩු කරන්න ඕනේ. ඒ සඳහා ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව දිගටම දීර්ඝ කාලීනව ගන්න ඕනේ. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් පාලනය කරන ඖෂධ දීර්ඝ කාලීනව ගන්න ඕනේ. මේවා තමයි ප්‍රධාන ඖෂධ කොට්ටාස පහ අපි අන්තිම හෘද වස්තුවේ වේගය අඩු කරන අයට, වේගය වැඩි අයට අපි වේගය අඩු කරන්න ඖෂධ දෙනවා. ඒ ඖෂධ දීර්ඝ කාලීනව ගන්න ඕනේ. මෙම රෝගී නතර කරන්නේ නැතුව. හොඳයි වෛද්‍යතුමනි. ඔව් මම හිතන්නේ ඔබට මේ අද පැය ඇතුළතදී සෑහෙන කරුණු ගණනාවක් අපි කියන්න උත්සාහ කරා. නමුත් මම හිතන්නේ මේ කාලය කියන එක උපරිම වශයෙන් භාවිතා කරත් ඇතැම් කරුණු තව පැහැදිලි කරගන්න අවශ්‍යතාවය ඇති. අපි තවත් දවසක අපි මේ වගේම වැඩසටහනකින් ඔබව හම්බ වෙලා මේක කියන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ සතියේම කතා කරනවද නැත්නම් වෙන දවසක? නෑ අපිට එකක් පහු වෙලා කතා. ඊළඟ සතියේ තවත් අපි ඇත්තටම මේ ඉදිරි වැඩසටහන් කීපය මේ අවුරුද්ද මම හිතන්නේ ඉදිරි අවුරුද්ද තුලම අපි දිවයිනේ ඊටාම වගකීමෙන් යුතුව මේ උපදෙස් දෙන වෛද්‍යවරුන් මේ වැඩසටහනට ගෙන්නනවා. ඒ නිසා මේ වැඩසටහන වටා සියලු දෙනා එකතු වෙන්න. ඒකතු වෙලා ඔබට දැන් ප්‍රශ්න තියෙනවා නම් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වැඩසටහනට කලින් අපි දැනුම් දෙන්නම්. ඒතකොට ඔබේ තියෙන ප්‍රශ්න අපිට ලියලා එවන්න. ඒතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්න ටිකට උත්තර සූදානම් කරගෙන මේ වැඩසටහන සංවිධානය කරන්න. මම හිතන්නේ ඒක මම මේ දැන් අද බලාගෙන හිටියේ ගොඩක් අයට අපිට සම්බන්ධ වෙන්නත් බැරි වෙන්නේ නැති. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් කලින්ම අපිට එවන්න පුළුවන්. අපි බෝ වෙන රෝග සම්බන්ධයෙන් ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න තියෙනවා නම් බෝවන රෝග කොහොමද ඒ කුඩා ළමයින්ගේ වෙන්න පුළුවන්, වැඩිහිටියන්ගේ වෙන්න පුළුවන්, මේ කොවිඩ් වසංගතය තියෙනවා. ඒ සම්බන්ධව ඔබේ ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ ආයතනයට යොමු කරන්න. ඔබට මම හිතන්නේ ගුවන් සංස්ථාවට යොමු කරොත් සුභාරතී කියලා ඔබට ලැබෙනවා. අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම්ින් ලබන සතියේ හමු වෙන්නම්. මම හිතන්නේ අපිට අද ඉතා සාර්ථක වැඩසටහනක් කරගන්න පුළුවන් වුණා කියලා තමයි හිතන්නේ. අනිවාර්යයෙන්ම සතුටක් තියෙනවා කියන්නේ ජීවිතේ කවුරු හරි සතුටෙන් ජීවත් වෙන්න නම් නිරෝගීකම උතුම්ම සැපතයි. ඉතින් අපි ඒ වෙනුවෙන් අත්ලක් සපය ගන්න හැකියාව ලැබින එක ගැන අපි බොහොම සතුටටපත් වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සමාජ සත්කාරය ඉදිරියට ගෙන යන්න තව තවත් උපක්‍රම එකතු කළා ජනතාවට වඩා සමීප වෙන්න කටයුතු කරයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාණනි බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම හෘද රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රික පොන්නම් මහත්මයාණනි ඔබතුමාටත් ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. බොහොම ස්තුතියි. හොඳයි. එහෙනම් සමගින යන්නයි සූදානම් වන්නේ තාක්ෂණික මෙහෙයුම අචලා ගුණසේකර. මුහුණු පොතේ අද අපි ඔබ එක්ක සම්බන්ධ වුණා. මුහුණු පොතයි අපි ඔබව යා කරන්නේ ජගත් නවරත්න. ඒ වගේම නිෂ්පාදනය කළා ශාන්ති වීරසිංහ. මම සුධර්මිකා විජේරත්න ප්‍රාර්ථනා කරනවා ඔබට නිරෝගීමත් දවසක්. ආයිබෝවන්. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසස්වලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. එකම බෙහෙතට වැඩි මිලක් ගෙවීමෙන් වළකින්න. රාජ්‍ය උසස්වලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි.